මේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවයි. ජාතියේ සංනිවේදකයා විශ්වාසය සමග පෙරට. වේලාව උදෑසන 6යි. මේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවයි. මෙන්න ප්‍රවෘත්ති. සංස්කරණයේ මොහන් පෙරේරා, ප්‍රකාශය TDKA ජයන්ත. සහරාන් හෂීම්ට විදේශයන් සිට මුදල් එවූ 15 දෙනෙකු අත්අඩංගුවට. පාස්කු ප්‍රහාරයේදී මරාගෙන මැරුණු ඊබ්‍රහීම් අන්තගාමින් දෙදෙනාට නීති විරෝධී මුදල් ඉපීමට රිෂාඩ් බදියුදීන් අවස්ථාව ලබා දී ඇති බවට තොරතුරු. කාබනික පොර නිෂ්පාදනය කරන ගොවියෙකුට රුපියල් දසදහසක දීමනාවක්. දුම්පානය හා දුම්මැටි දුමට නිරාවරණය වන්නන්ට කොවිඩ් දරුණු සංකූලතා. මෙරට මිනිරන්වලට රුසියාවෙන් ඉල්ලුමක්. ධීවර නිෂ්පාදන සඳහා චීන වෙළඳපොළ විවෘත වෙයි. රජය කිරිපිටි, ගෑස්, සිමෙන්ති සහ කුකුල් මස් මිල ඉහළ නොදැමීමේ ස්ථාවරයක. ඉන්දියාවට 3 වන කොරෝනා රැල්ලක අවධානමක්. ඔලිම්පික් ක්‍රීඩා උළෙලට ප්‍රේක්ෂකයන් එක් කරගන්නේදයි අවසන් තීන්දුව සඳුදා. තෞහිද් ජමාත් සංවිධානයේ නායක සහරාන් හෂීම් ඇතුළු එම සංවිධානයේ අනිකුත් පිරිසට එහි කටයුතු කරගෙන යාමට විදේශ රටවලින් රුපියල් කෝටි ගණනක මුදල් ලැබී ඇතැයි හෙළි වී තිබේ. එසේ මුදල් ලැබූ ශ්‍රී ලාංකිකයින් 15 දෙනෙකු ජාත්‍යන්තර පොලිසිය සහායෙන් අත්අඩංගුවට ගෙන ඇත. කුවේට්, කටාර් සහ එක්සත් අරාබි එමිරාජ්‍යයේ සිට එම මුදල් එවා ඇත. අදාළ සැකකරුවන් රැඳුම් නියෝග මත රඳවාගෙන ප්‍රශ්න කරමින් සිටී. ඒ අතරම පාස්කු ප්‍රහාරය සිදු කළ ඊබ්‍රහීම් නැමැති ව්‍යාපාරිකයාගේ මරාගෙන මැරුණු පුතුන් දෙදෙනාට නීති විරෝධී මුදල් ඉපයීමට හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් අවස්ථාව ලබා දී ඇතැයි හඳුනාගෙන තිබේ. එම මුදල් වලින් රුපියල් කෝටි 3ක් පමණ මෙම ප්‍රහාරය එල්ල කිරීමට යොදාගෙන ඇතැයිද වාර්තා වේ. මෙම සංවිධානයේ සැකකරුවන්ට අයත් බැංකු ගිණුම් 100කට ආසන්න ප්‍රමාණයක් අක්‍රිය කර ඇත. ඒවායේ රුපියල් කෝටි 13කට වැඩි මුදලක් තිබී ඇත. එමෙන්ම සැකකරුවන් විවිධ අවස්ථාවල භාවිත කළ රුපියල් මිලියන 205කට ආසන්න මුදල්, ස්වර්ණාභරණ සහ මැණික් ගල් පොලිස් භාරයට ගෙන ඇත. වගා කටයුතු සඳහා අවශ්‍ය කාබනික පොහොර ප්‍රමාණය මේ වන විට හඳුනාගෙන තිබේ. ඒ අනුව හෙක්ටාරයක වගාවක් සඳහා කාබනික පොහොර කිලෝග්‍රෑම් 500ක්, ශාක පෝෂක ඇමෝනියම් ඇසිඩ් කිලෝග්‍රෑම් 5ක්, පොටෑසියම් කිලෝග්‍රෑම් 35ක් සහ ජෛව පොහොර ලීටර් 10ක් නිර්දේශ කර ඇත. වගා කරන හෙක්ටාර ලක්ෂ 16ක ඉඩම් වෙනුවෙන් මෙම නිර්දේශයන්ට අනුව ජාතික අවශ්‍යතාව සම්පූර්ණ කර ගැනීම රජයේ අරමුණයි. හෙක්ටාරයක් සඳහා කාබනික පොහොර නිෂ්පාදනය කරන එක් ගොවියෙකුට රුපියල් දසදහසක දීමනාවක් පිරිනැමේ. පොහොර නිෂ්පාදනයට අවශ්‍ය ඉඩම්, තාක්ෂණය, යන්ත්‍ර සූත්‍ර, උපකරණ අවශ්‍ය පරිදි ලබා දීමට පියවර ගැනේ. රජය හා පෞද්ගලික අංශයේ ආයතන රැසක් මේ සඳහා දායකත්වය ලබා දේ. යුද හමුදා ගම්මාන ආශ්‍රිතවද මේ වෙනුවෙන් විධිමත් වැඩපිළිවෙලක් ක්‍රියාවට නැංවේ. ඉදිරි සතියේ ඒ ආයතන ජාතික පොහොර අවශ්‍යතාව වෙනුවෙන් නිෂ්පාදනය කළ හැකි කාබනික ප්‍රමාණය ගණනය කරනු ලැබේ. කොවිඩ්-19 වසංගතයේ ඉවත් යනතුරු සියලු දෙනා දුම්පානයෙන් හා දුම්මැටි දුමට නිරාවරණය වීමෙන් වැළකීම අත්‍යවශ්‍ය බව ශ්‍රී ලංකා සෞඛ්‍ය අධ්‍යාපන නිලධාරීන්ගේ සංගමය පෙන්වා දෙයි. එමගින් රෝගයේ ව්‍යාප්ත වීම අඩු කර ගැනීම මෙන්ම දරුණු සංකූලතා ඇතිවීම වළක්වා ගත හැකිය. කොවිඩ් ආසාදිත පුද්ගලයන් නිරෝධායනයට ලක්ව සිටින අය හා කොවිඩ් නිවාරණ ඉදිරිපෙළ කණ්ඩායම්ද මෙම අවස්ථාවන්ගෙන් වැළකීම අත්‍යවශ්‍ය වේ. පසුගිය වසර එකහමාරක කාලය තුල විදේශ රටවල සිදු කරනු ලැබූ ප්‍රජාමූලික පර්යේෂණ 16ක් විශ්ලේෂණය කිරීමෙන් පසු එම සංගමයේ අධ්‍යයන හා පරීක්ෂණ කමිටුව මෙම විශ්ලේෂණය නිකුත් කර ඇත. අක්‍රීය දුම්පානය, සක්‍රීය දුම්පානය හා කොවිඩ්-19 අතරේ සම්බන්ධතාව හා සංකූලතා පිළිබඳ ප්‍රධාන කරුණු 6ක් ඔස්සේ මෙම පරීක්ෂණයේ ප්‍රතිඵල විස්තර කරනු ලැබේ. මේ ප්‍රවෘත්ති ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවෙන්. දැන් HDFC බැංකුවෙන් EPF ණය තොරතුරු හා සේවාවන් SMS එකකින්. කිරිපිටි, ගෑස්, සිමෙන්ති සහ කුකුල් මස් මිල ඉහළ දැමීම සම්බන්ධව රජයේ මෙතෙක් කිසිදු තීරණයක් ගෙන නැතැයි රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලිගවන්න මහතා අවධාරණය කරයි. මේ සම්බන්ධව විවිධ අදහස් පළ වෙමින් පවතී.
ලෝකයේ පවතින වසංගත තත්ත්වය හමුවේ භාණ්ඩ මිල ගණන් ඉහළමින් පවතී. අදාළ සමාගම්ද මෙම ද්‍රව්‍ය මිල ඉහළ නැංවීම සඳහා ඉල්ලීම් කර තිබේ. රජය තවදුරටත් සිටින්නේ මෙම භාණ්ඩ මිල ඉහළ ගණන් ඉහළ නොදමන ස්ථාවරයකය. ගෑස් මිල සම්බන්ධයෙන් තීරණය ඒ පිළිබඳව පත් කර ඇති අනුකමුටුවේ අවසන් තීරණය වේ. මෙරට මිලනන් නිෂ්පාදනය රටේ ආර්ථිකයට වඩාත් හොඳින් දායක කර ගැනීම සඳහා වැඩපිළිවෙලක් සැකසෙයි. ඒ සඳහා රුසියාවේ රූස් ග්‍රැෆික් ආයතනයේ සහාය ලැබේ. මීට අදාළ සාකච්ඡාවක් රුසියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ සහයෝගයෙන් ඉකුත්දා පැවැත්වුණි. කලාපීය සහයෝගිතා රාජ්‍ය අමාත්‍යාංශය මෙම කටයුතු සඳහා පහසුකම් සපයයි. මෙරට ස්වාභාවික සම්පත්වල විභවය හඳුනා ගනිමින් ආර්ථික වර්ධනය සඳහා ඛනිජ ද්‍රව්‍ය තිරසාරව යොදා ගැනීම මෙහි අපේක්ෂාවයි. ඉදිරියේදී රථවාහන වැරදි සඳහා වන ස්ථානීය දඩ ගෙවීම තමන් සතු ණය කාඩ්පත් මගින් සිදු කළ හැකි බව අමාත්‍ය ආචාර්ය සරත් වීරසේකර මහතා පවසයි. එම ගෙවීම් සම්බන්ධයෙන් අදාළ ස්ථානයේ රාජකාරී කරන පොලිස් නිලධාරියාගේ ජංගම දුරකථනයට සියලු දත්ත ලැබෙන පරිදි ක්‍රමවේදයක් හඳුන්වා දෙනු ලැබේ. පොලිස් මූලස්ථානයේ මීට දාලා අන්තර්ජාල ගෙවීම් ක්‍රමවේදයක් ස්ථාපිත කෙරේ. කෙසේ වුවත් රථවාහන වැරදි සඳහා එක් රියදුරන්ට ලකුණු දීමේ ක්‍රමවේදයක් හඳුන්වා දෙනු ලැබේ. ලකුණු අඩු විට මාස කිහිපයකට හෝ වසර කිහිපයකට හෝ සම්පූර්ණයෙන්ම රියදුරු බලපත්‍රය අහෝසි කරනු ඇත. රේඩියෝ ගුරුවරයා සාමාන්‍ය පෙළ විභාගත් කළ වැඩසටහන අද පෙරළු 9 සිට සිංහල ස්වදේශීය සේවය ඔස්සේ ප්‍රචාරය කෙරේ. ඒ සෑම සෙනසුරාදා දිනකම පෙරළු 9 සිට පැය 2ක කාලයක් විකාශ කිරීමට ජාතික ගුවන්විදුලිය සූදානම්ව සිටී. රජයේ පාසල්වල ප්‍රවීණාචාර්ය මණ්ඩලයක් මේ ඉදිරිපත් කරයි. අද පෙරළු 9 සිට 10 දක්වා විද්‍යා විෂයත් පෙරළු 10 සිට 11 දක්වා ගණිත විෂයත් ඉගැන්වේ. විද්‍යා විෂය කඩුවෙල මුනිදාස කුමාරතුංග විද්‍යාලයේ ආචාර්ය නෙළුම් මෙන්ඩිස් මහතා ඉදිරිපත් කරන අතර ගණිත විෂය සඳහා එක්වන්නේ පානදුර අගමැති බාලිකා විද්‍යාලයේ ටීටී සන්ධ්‍යා ආරිදාස මහත්මියයි. ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ස්වදේශීය සේවය ඔස්සේ පෙරළු 7 සිට ගුවන් ගන්නා සුභාර්ථී සංවාද මණ්ඩපයට අද එක්වන්නේ රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතාය. වත්මන් සමාජ ආර්ථික තත්ත්වය මෙහිදී විමර්ශනයට ලක් කෙරේ. දැන් HDFC බැංකුවෙන් EPF ණයතොරතුරු හා සේවාවන් SMS එකකින් රාජ්‍ය හා පෞද්ගලිකංශයේ රැකියාවේ නියුතු ඔබ කොහේ සිටියත් EPF ණයතොරතුරු හා සේවාවන් ලබා ගැනීම සඳහා කළ යුත්තේ EPF හිස්තැනක් නම හා ප්‍රදේශය සඳහන් කර 071 SMS එකක් එවීම පමණයි. HDFC බැංකුව ඔබ අප සුරකින්න බැංකුව. ප්‍රමුඛ පුවත ඔබ වෙත ගෙනෙන්නේ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප. වසර 7කට පසු ප්‍රධාන පොලිස් පරීක්ෂක දුරේ සිටි 230 දෙනෙකුට සහකාර පොලිස් අධිකාරියේ තනතුරු ලැබී තිබේ. පොලිස් සේවයේ ගැටලු විසඳීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පියවරගෙන ඇත. එමෙන්ම ඔවුන්ගේ සුබ සාධනය පිළිබඳවද සොයා බැලී. පොලිසියේ ගමන් පහසුකම් වෙනුවෙන් ත්‍රිරෝද රථ 2000ක් ලබා දී ඇත. ප්‍රමුඛ පුවත ඔබ වෙත ගෙන ආවේ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප. ශක්ති හඬ අවධානය පිණිසයි. පොලිස් නිලධාරියෙකුගෙන් යම් ආකාරයක අසාධාරණයක් සිදු වූයේ නම් ප්‍රදේශයේ ඉහළ නිලධාරීන්ට දැනුම් දිය හැකි බවත් විශේෂ තත්ත්වයක් යටතේ එවැනි සිදුවීමක් සිදු වී ඇතනම් පොලිස් අනදෙන මැදිරියේ 0112 85 48 80 0112 85 48 80 යන අංකයට දැනුම් දිය හැකි බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි. පොලිස් අනදෙන මැදිරියේ පැය 24 පුරා සහකාර පොලිස් අධිකාරීවරයෙකු හෝ ඊට ඉහළ නිලධාරියෙකු සිටින බව පවසන මහතා සැබෑ ලෙස අසාධාරණයක් සිදු වී ඇතනම් පමණක් එම අංකයට දැනුම් දෙන ලෙස කියා සිටී. ලෝක ප්‍රවෘත්ති. ඉන්දියාව ඔක්තෝබර් වන විට කොරෝනා තුන්වැනි රැල්ලේ අවධානමකට මුහුණ දෙමින් සිටින බව ඉරට සෞඛ්‍ය අංශ සඳහන් කරයි. එය හොඳින් පාලනය කළත් මෙම වසංගත තත්ත්වය තවත් වසරක කාලයක් මහජන සෞඛ්‍යයට තර්ජනයක් වන අයුරින් පවතිනු ඇතැයි විශේෂඥ වෛද්‍යවරු කියා සිටිති. දැනට කෙරෙන එන්නත් කරන වැඩසටහන පරදායි ප්‍රතිඵල ගෙන දෙමින් පවතී. මේ නිසා ඉදිරියේදී ඇතිවිය හැකි තත්ත්වයන් හොඳින් පාලනය කිරීමේ හැකියාව වෛද්‍ය අංශවලට ලැබෙන බවද අවධාරණය කෙරේ. තුන්වැනි රැල්ලේදී වඩාත් අවධානමකට ලක්වන්නේ අවුරුදු 18ට අඩු ළමයින් බව ඔවුහු කියති. ඊට ප්‍රධාන හේතුවක් වන්නේ ඔවුන්ට ප්‍රමාණවත් පරිදි එන්නත් ලබා නොදීමයි.
මේ වන විට ඉන්දියාවේ එන්නත් ලබා දී ඇත්තේ එරට ජනගහනයෙන් 5% පමණි. ඒ චීනයේ දැනටමත් 70%කට වැඩි පිරිසකට එන්නත ලබා දී තිබේ. පිරසර සංවර්ධනයක පුවත් සම්පින්ඩනය සංවර්ධන පුවත්. නාගරික සංවර්ධන අධිකාරියේ නිර්මාණ හා සැලසුම් අනුව බලංගොඩ ඇවිදින මන්තිරු ව්‍යාපෘති ඉදිකිරීම ඊයේ පස්වරුවේ ආරම්භින. ඒ සඳහා රුපියල් මිලියන 20ක් වැය කෙරේ. බලංගොඩ දොරවෙල ඔය ආශ්‍රිත බිම් තීරුව මේ සඳහා ප්‍රයෝජනයට ගැනේ. ඒ මීට 400කින් යුක්තය. ඒ අසල පිට ළමා උද්‍යානද වැඩි දියුණු කෙරේ. ක්‍රීඩා පුවත්. ටෝකියෝ ඔලිම්පික් ක්‍රීඩා උළට ප්‍රේක්ෂකයන් එක් කරගන්නේ දැයි අවසන් තීන්දුව සඳුදා අපේක්ෂා කෙරේ. මේ සම්බන්ධයෙන් විවිධ මත පළවෙමින් නැත. ප්‍රේක්ෂකයන් නොමැතිව තරඟ පැවැත්වීම අවම ආදානම් විකල්පේ බව ජපාන් වෛද්‍ය විශේෂඥයෝ කියති. මිනිසුන්ගේ පැමිණීම් මගින් කොවිඩ් ආසාදනය පැතිරීමේ අවධානමක් පවතී. ඒ ජපාන් ක්‍රීඩා බලධාරීන් පෙන්වා දී ඇත්තේ ගෘහස්ත වශයෙන් හෝ ක්‍රීඩා ලෝලීන් සහභාගී කරගත යුතු බවයි. එරට ප්‍රධාන සෞඛ්‍ය උපදේශක ශිගේරු ඔමිගේ නායකත්වයෙන් යුත් ජපාන වෛද්‍ය විශේෂඥ වාර්තාව ඊයේ නිකුත් කෙරිණ. ප්‍රේක්ෂකින් නොමැතිව ක්‍රීඩා පැවැත්වීම සුදුසුකමේ බවයි ඒ සඳහන් වන්නේ. ක්‍රීඩා බලධාරීහු මේ වන විට ප්‍රේක්ෂකයන්ට ඉඩ දිය හැකි ක්‍රම පිළිබඳව තවදුරටත් ගවේෂණය කරමින් සිටිති. ක්‍රීඩා උළට එක් නිලධාරීන්ට කොවිඩ් එන්නත ලබා දීමද ඊයේ ආරම්භුණි. එංගලන්තයේ සංචාරය කරන ශ්‍රී ලංකා එක්දින කණ්ඩායම් දෙකක් ලෙස බෙදී පැවැත්වූ පුහුණු ඕවර් 20 තරගෙන් කුසල් ජනිත් පෙරේරාගේ කණ්ඩායම කඩුළු 7ක ජයක් වාර්තා කළේ. මුලින් පන්දුට පාර දුන් කුසල් මෙන්ඩිස්ගේ කණ්ඩායම සිය ඕවර් 20 දී කඩුළු 4කට ලකුණු 219ක් රැස් කළේ. එෙහිදී ධනුෂ් ගුණතිලක පන්දු 52කදී ලකුණු 98ක් රැස් කළේ. එම ලකුණු සංඛ්‍යාව ඕවර් 19යි පන්දු 3කදී ඉක්මවා යාමට කුසල් ජනිත්ගේ කණ්ඩායමට හැකි විය. කුසල් ජනිත් පෙරේරා පන්දු 50කදී ලකුණු 95ක්ද ඕෂ්ත්‍ර ප්‍රනාන්දු නොදැවි ලකුණු 50ක්ද රැස් කළහ. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙන එන්නේ NSB ගෞරව ප්‍රශංසා. ඔබේ මුදලට සුරක්ෂිතම ස්ථානය ජාතික ඉතිරි කිරීමේ බැංකුව. මෙරට දීවර නිෂ්පාදන චීනයට අපනයන කිරීම සඳහා වන සෞඛ්‍ය සහතිකයේ චීන රේගුව සාමාන්‍ය පරිපාලනංශය මගින් අනුමත කර තිබේ. එමගින් අනුමත දීවර හා ජලජ නිෂ්පාදනවලට එම ලාභදායී වෙළඳපළට එක් කළ හැක. එය මෙරට ව්‍යාපාර කටයුතු පුළුල් කිරීම සඳහා හේතුවක් වෙයි. ලබන මාස 1 වෙනිදා සිට මෙරට දීවර නිෂ්පාදන අපනයනකරුවන් තම නිෂ්පාදන චීන රේගුවට ඉදිරිපත් කළ යුතුය. සියලුම සැකසූ දීවර නිෂ්පාදන අපනයනකරුවන් පැරණි සහතිකය වෙනුවට මෙම යාවත් කාලින කළ සහතිකය භාවිත කිරීම අවශ්‍ය වේ. මේ සඳහා බීජිංහි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ සහායද ලැබේ. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙන ආවේ රට වෙනුවෙන් විශිෂ්ට සේවයක් සිදු කළ ජ්‍යෙෂ්ඨ පුරවැසියන් වූ ඔබට පිදෙන උත්තමාචාරයක් ලෙස ජාතික ඉතිරි කිරීමේ බැංකුව NSB ගෞරව ප්‍රශංසා හඳුන්වා දුන්නා. දැන් NSB ගෞරව ප්‍රශංසා සමගින් 6.75ක අවම පොලියක් යටතේ මිලියන 5ක් දක්වා ණය මුදලක් පැය 2කින් ලබා ගන්න. විශ්‍රාමික රාජ්‍ය සේවක ඔබට වයස අවුරුදු 75 දක්වා ගෙවීමේ පහසුකම්ද සහිතයි. ග්‍රිබ් වාර්තා අනවශ්‍යයි. NSB ගෞරව ප්‍රශංසා ඔබේ මුදලට සුරක්ෂිතම ස්ථානය ජාතික ඉතිරි කිරීමේ බැංකුව. ආර්ථික පුවත් ආවරණය ඔබේ ඕනම අවශ්‍යතාවයකට සුදුසු මූල්‍ය විසඳුම් දෙන එන අය දියුණු වෙන අය එන LOLC සමූහය එන්න දියුණු වෙන්න. සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ කටයුතු වඩාත් කාර්යක්ෂම කිරීමට ප්‍රාදේශීය විගණන කාර්යාල පිහිටුවීමට යයි. විශේෂයෙන් දිස්ත්‍රික්ක මට්ටමින් විගණන කටයුතු පහසු කිරීම මෙහි අරමුණකි. එක් දිස්ත්‍රික්කයේ ආම වශයෙන් ප්‍රාදේශීය ලේකම් කාර්යාල දෙකක් ආවරණය වන පරිදි මෙම කාර්යාල පිහිටුවේ. ජනතාවට සිදුවන ප්‍රමාදය හා අපහසුතාව වැළැක්වීම මෙහි අරමුණයි. මේ යටතේ පුත්තලම දිස්ත්‍රික්කයේ විගණන කාර්යාල 6ක් ආරම්භ කිරීම මහවැවදී සිදු කෙරිණ. මගේ මහත්තයා දාපු මේ රත්තරන් මුද්ද තමයි මගේ ජීවිතේ. LOLC එකට ඔයාලගේ රත්තරන් පණ වගේ. ඔයාලගේ රන් බහන්න අපි ළඟ තියනකල් ඔයාලට ජීවිත රක්ෂණයකුත් දෙන්නේ අපි විතරයි. වෙලාවට ගෙවා ගන්න බැරි වුණොත් ඔයාලගේ රත්තරන් කොහොම හරි ඔයාලටම දෙන එකයි අපේ ප්‍රතිපත්තිය. ගෙවා ගන්න අමාරු වුණොත් අපි කතා කරලා විසඳුමකුත් දෙනවා. මුද්දට මං හිතපු නැති ගාණක් හම්බුණා. ආපු ගමන් වැඩෙත් උනා. වටිනා තෑග්ගකුත් හම්බුණා. LOLC එක කරන ගනුදෙනුවක් රත්තරන් වටින ගනුදෙනුවක් කියන්නේ ඒකනේ. LOLC ෆයිනෑන්ස් රන්සවි රන්නය සේවාව. රත්තරන්
කාලගුණ වාර්තාව ඔබ වෙත ගෙන එන්නේ. සයුරු දීවර කාලගුණ තොරතුරු සේවාව. ඔබගේ ප්‍රදේශයට අදාළ කාලගුණ තොරතුරු නොමිලේ එසැනින් ඔබේ ඩයලොග් දුරකථනයට 828 අමතා ලියාපදිංචි වන්න. දීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව සහ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ඉදිරිපත් කිරීමකි. සයුරු සමග සුරැකීම. බස්නාහිර සබරගමුව වයඹ සහ මධ්‍යම පළාත්වලත් ගාල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. මධ්‍යම කඳුකරේ බටහිර බැවුම්වලත් උතුරු මැද සහ වයඹ පළාත්වලත් හම්බන්තොට සහ ත්‍රිකුණාමල දිස්ත්‍රික්කවලත් පැයට කිලෝමීටර් 50ක් මව් සුළං ඇතිවිය හැකි බවද එම දෙපාර්තමේන්තුව පවසයි. කාලගුණ වාර්තාව ඔබ වෙත ගෙන ආවේ. සයුරු දීවර කාලගුණ තොරතුරු සේවාව. ඔබගේ ප්‍රදේශයට අදාළ කාලගුණ තොරතුරු නොමිලේ එසැනින් ඔබේ ඩයලොග් දුරකථනයට 828 අමතා ලියාපදිංචි වන්න. දීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව සහ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ඉදිරිපත් කිරීමකි. සයුරු සමග සුරැකීම. දැන් දවසේ සටහන. ගතවන්නේ අත්‍යවශ්‍ය සේවාවන් වලටත් වඩා වැඩි යමක් අවශ්‍යම මොහොතකි. පොදු ජනතාවගේ බදු මුදලින් ඔවුන් වෙනුවෙන් රාජ්‍ය සේවා පවත්වාගෙන යාමට අති විශාල මුදලක් මේ මොහොතේද රජය වැය කරමින් සිටී. සැමට පොදු වූ රෝගයකට ලොවම මුහුණ දෙමින් සිටියදී අත්‍යවශ්‍ය සේවා පිළිබඳ ගැසට් පත්‍ර නිකුත් කරමින් නැවත නැවතත් මතක් කළ යුතුද? නැතහොත් ජනතා ප්‍රශ්නයකදී ඔවුන්ගේ වගකීම වන්නේ සියලු ආයතන හා එක්ව එම සේවා සැපයීම නොවේද? ඒ පොදු මහ ජනතාවගේ මතයයි. අපි ජාතික ගුවන් විදුලි වගකීම සැමදා ඉටු කරමු. යලි සිරස්තල සාරන් හෂිම්ට විදේශයන් සිට මුදල් වූ 15 දෙනෙකු අත්අඩංගුවට. පාස්කු ප්‍රහාරදී මරාගෙන මැරුණු ඉබ්‍රාහිම් අන්තකාමින් දෙදෙනාට නීති විරෝධී මුදල් ඉපීමට රිෂර් බදියුදීන් අවස්ථාව ලබා දී ඇති බවට තොරතුරු. කාබනික පොර නිෂ්පාදනය කරන ගොවියෙකුට රුපියල් 10,000ක දීමනාවක්. දුම්පානය සහ දුම්මැටි දුමට නිරාවරණය වන්නන්ට කොවිඩ් දරුණු සංකූලතා. මෙරට මිනිරන් වලට රුසියාවෙන් ඉල්ලුමක්. දීවර නිෂ්පාදන සඳහා චීන වෙළඳපොළ විවෘත වේ. රජය කිරිපිටි ගෑස් සිමෙන්ති සහ කුකුල් මස් මිල ඉහළ නොදැමීමේ ස්ථාවරයක. ඉන්දියාවට 3 වන කොරෝනා රැල්ලක අවධානමක්. ඔලිම්පික් ක්‍රීඩාවලට ප්‍රේක්ෂකයන් එක් කරගන්නේ දැයි අවසන් තීන්දුව සඳුදා. අපගේ උදෑසන ප්‍රවෘත්ති ප්‍රකාශනයෙන් සමත්යි. මෙම ප්‍රවෘත්ති ප්‍රකාශයට www.slbc.lk වෙබ් අඩවියේද ඔබට සවන් දිය හැකියි.